මේ පාඩමේ ඇත්තටම මේ අර වචන ටික තමයි ඕනේ. හරි. නිර්වචන ටික හරියට දන්නවා නම් ඔයාලට කිසිම අවුලක් නැහැ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් වෙන්නේ ඇලීලයක් කියන්නේ මොකක්ද? වර්ණ දෙකක් කියන්නේ මොකක්ද? රූපාන්දාශක කියන්නේ මොකක්ද? ප්‍රවේන්දාශක කියන්නේ මොකක්ද? ඒ වගේ අර වචන නොදන්න නිසා අමාරු වෙන්න පාඩමක් තමයි මේක. ඒතර මේකේ දැන් අපි නිර්වචන ටික හරියට ඉගෙනගෙන කන්සෙප්ට් හොඳට ඔළුවට ගන්න. මම එකින් එක හරියට පිළිවෙලට කියලා දෙනවා. ඒ ටික ඔළුවට දාගත්තාම පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඉක්මනට යන්න පොට්ටක් විතර මේ අද පොට්ටක් ඉක්මනට කරනවා. ක්ලාස් එකත් පොට්ටක් විතර රික්වෙස්ට් එනවා 12 හමාර වෙනකන්. හරි. පොට්ටක් විතර වැඩි වෙනවා. පැය විනාඩි 15ක් විතර අද කරන සාමාන්‍ය පැයකට වැඩි කරන්න වෙනවාද? හරි. පොඩක් ආගෙන කරන්න. ඉක්මනට ලියාගෙන යමු සහ මම පැහැදිලි කරනවා. ඒකේ මම ඔයාලා නෝට් එවිල බලන් ඉන්න. මම නෝට් එක දෙනවා. හරි. ඊට පස්සේ ඒක ආයි වීඩියෝ එක බලන ගමන් හරි නෝට් එක ඇඩ් කරගන්න. නැතු වෙලාව අපරාධ මේ කරන්න බෑ. හරි. එතකොට මේ විශේෂයෙන්ම මම අර වයිට් බෝඩ් එක පාවිච්චි කරන්නේත් මේකේ. හරිද? නිකන් නෝමල් වයිට් බෝඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ නේ මම. අර සාම්ප්‍රදායික විදියට පාවිච්චි කරන්නත් ඒක හේතුවක් මේ වෙලාව අපරාධෙන් ළමයි. දැන් මම බෝඩ් එක දැන් ඔයාලා බලන් ඉන්න පන්තියට ඇවිල්ලා මොකද්ද බලන් ඉන්නේ සර් බෝඩ් එකේ අන්දින ටික බලන් ඉන්නවා ඊට පස්සේ මකන ටික බලන් ඉන්නවා ඊට පස්සේ ඔයාලා ඒක ඇඳ ගන්න ඕන නැත්තම් ආයෙ ඇඳ ගන්න හම්බෙන්නෙත් නැහැ හැබැයි මම ඔයාලට ඇඳලා නෝට් එක හරි ගස්සලා ඒවන හරි ඒතර ඒක කරන්න පුළුවන් මේක විතරයි ඒ නිසා මේක ඒක මම මේ විදිහට පාවිච්චි කරන්නේ ඒ හින්දා මේ ඔයාලා ඉතින් ඇඳින්න ඕනේ නැහැ ඒක බලන් ඉන්න අඳින වෙලාවට හරිද ලයිව් ක්ලාස් එකට ඇවිල්ලත් ඒක මේ ඇඳින්න යන්න එපා බලන් ඉන්න බලන් ඉඳලා ඊට පස්සේ ඒක ඔලුවට දාගන්න නෙවෙයි හරිද වෙන මුකුත් කරන්න ඕනේ නැහැ ඒකට ඔයාලට අර අඳින්න තියෙන කලබලේ නැහැ ඉන් පස්සේ මොකද කරන්න ඕනි මම නෝට් එක එව්වන් පස්සේ ඒ නෝට් එක ඔයාලා ඇඩ් කරගන්න ඔයාලා හදපු නෝට් එකට හරිද එච්චරයි වෙන්න ඕනේ වෙන මුකුත් විකාර කරන්න යන්න එපා ඒ වෙලේ අඳින්න ඒ වගේ දේවල් කරන්න එපා පාඩුවේ අහන් ඉන්න සහ බලන් ඉන්න එච්චරයි කරන්න තියෙන්නේ හරිද ඒතකොට ඒකට අදාළ සියලු නෝට්ස් ටික ඔයාලට හම්බ වෙනවා හරි ඒතර ඒ හැම අර ගන්න පුළුවන් හැම පාස්කම ගන්න හරි නැතුව අර නිකන් යන ට්‍රැඩිෂනල් යන ඒ පිළිවෙලට ගියොත් වෙන්නේ ඔයාලට ඉතින් අර සාමාන්‍ය තේරෙනවානේ ක්ලාස් එක පැය 3ක් විතර උගන්නනවා කියලා පටන් ගත්තට ওই පැය 3 වැඩිපුර වෙන්නේ බෝඩ් වකන එක අඳින එක ওই විකාර ටිකනේ ඊට පස්සේ මේ නෝට් එකක් දෙන එක එතකොට අනිත් කොහට රිසෝස් බුක් එක දාලා මම අර කියලා දෙනවනේ මේ පොයින්ට් එක මෙහෙමයි පොයින්ට් එක මාක් කරලා එතකොට ඒක එහෙම නැත්තම් වෙන්නේ දැන් මම මේක කරන්න එකන් ඔයාලට අර ගෙදරට කෙනෙක් ඇවිල්ලා කරන ටයිප් එකට තමයි යන්නේ. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් ඔයාලට කරගන්න පුළුවන් විදියට තමයි මම හදලා තියෙන්නේ. හරි. එතකොට ඒකේ ඔයාලට තියෙන්නේ හොඳට අහන් ඉන්න. අහන් ඉඳලා concept එක ඔලුවට දාගන්න. එතකොට නෝට් එක මම දෙන්නේ රිසෝස් බුක් එකේ. ඒතර ඔයාලට තියෙන්නේ ඒක ඒ මම මාක් කරලා තියෙන පොයින්ට් ටික මාක් කරගන්න ඉරි ගහලා ඊට පස්සේ ඒ ටික නෝට් ඩවුන් කරගන්න නෝට් ඩවුන් කරන්න නෝට් කරගන්න ඊට පස්සේ මොනවාද ඇඩිෂනල් මොන හරි කාරණා ටිකක් තිබ්බත් අන්න ඒක විතර ලියා ගන්න. හරි සිම්පල් සීන් නැති. හරි. ඒකට අර වැඩේ ආරක්ෂම යනවා. හරි. ඒතර ඒක ඔය ටික තමයි යන්නේ. එතකොට මට දැන් අද පටන් ගන්න තියෙන එහෙනම් මාතෘකාව වලින් ටිකක් වේගින් යන්න. ටිකක් වේගින් කියලා කියන්නේ මේක නිකන් ලියන්න තියෙන එකක්. ලියන්න ඊළඟ එක අංක කීයද 7නේ. අංක 7 ඇලීද. ඇලී නෙමෙයි සමයෝගී කියන එක. සමයෝගී. දැන් මතක ඇති ඔයාලට දැන් ඊයේ සතියේ අපි කතා කරන්නේ ඇලීලා කියලා කිව්වෙත් මොකද්ද? දැන් සමජාත වන දේ දෙකක් තියෙන කතාවක් අපි කතා කරන්නේ. ඒ කියන්නේ අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි පස්සේ ඒ දෙන්නගේ ජාන සමාන දෙකින් හැඩයෙන් ඔක්කොගේම සමාන වර්ණ දෙක එකට එකතු වෙනවා. හරි. ඒ වගේ යුගල් විදියට තමයි තියෙන්නේ. ඒවා අපිව සමජාත වර්ණ දෙක කියනවා. ඒතකොට මේ සමජාත වර්ණ දෙක ගත්තාම දිගින් හැඩයෙන් පවා සමානයි. එතකොට එහෙම අපි අර සමාන්තර ඉරක් ගාලා මතකත් මම ඉස්සති පෙන්නුවා. ඒ සමාන්තර ඉරක් අපිව ජාන පතයක් කියලානේ. ඒ ජාන පතයක් කියන සංකල්පෙදී මම රුක්සර ආය ඇඳලා පෙන්නනවා. ජාන පතයක තියෙන ළමයි එකම ජානේ විකල්ප ස්වරූප. ඒ කියන්නේ ජානේ අපි මොකද කිව්වේ? ජානයක් මතින් යම් පොලිපෙප්ටයිඩයක් තීරණය කරන කිසිම ලක්ෂණයකට අදාළව. ඒ ලක්ෂණය දැන් හිතන්න මම කිව්වා දැන් ගහක
මලේ වර්ණය තීරණය කරන ජාන. මලේ වර්ණය තීරණය කරන ජාන. ඒක තමයි අපි ගන්න ජානය. හැබැයි මේ මලේ වර්ණය සුදුද නිල්ද කියලා තීරණය කරන්නේ ඇලීලම. හරිද? දැන් සමහර ඇලීල තියෙනවා ඒකෙන් හදන පොලිපෙප්ටයිඩ් වර්ණය හදන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මල සුදු පාට වෙනවා. ඊළඟට මොකද්ද? මේ නිල් පාට තමයි අනිත් මල. ඒ මල හැදෙලා දෙන අර ඒ ජානයේම තියෙන මලේ වර්ණය ඇති කරලා එක ජානයක් තියෙනවා. ඒකේ ඒ ජානේ ඇකලිල වර්ගයක් තියෙනවා. ඒකෙන් හදනවා ප්‍රෝටීනයක්. ඒකෙන් නිල් පාට හදනවා. එතකොට ඒ මල් නිල් පාට. එතකොට එකම ජානේ හැබැයි ඒක අර නියුක්ලියෝටයිඩ් අනුපිළිවෙලෙම පොඩ්ඩක් වෙනස්. එතකොට කෘත්‍යාත්මකව අපි පොදු කෘත්‍යයක් සැලකුවට ඒ කෘත්‍ය වෙනස්කම් තියෙනවා. ඇලීල දෙයක් ගන්න. එතකොට දැන් ඔහොම ඇලීල සාමාන්‍යයෙන් දැන් සමජාත වර්ණ දෙක දෙකයිනේ තියෙන්නේ. සමජාත වර්ණ යුගල දෙන්න තියෙන්නේ. ඒ යුගලක ගත්තාම එතකොට වර්ණ දෙකේ තියෙන්න පුළුවන්. එතකොට එක අවස්ථාවක එක ඇලීලක ඉන්නේ. එක ජානයකට අදාළව. ජානපතේ එක වර්ණ දෙකේ එකයි අනිත් වර්ණ දෙකේ එකයි. එතකොට ඔය වර්ණ දෙකම සමහර විට එකම වර්ගය වෙන්න පුළුවන්. ඔය ඇලීල දෙකම. දැන් ජානයකට අදාළව උදාහරණ විදිහට කැපිටල් A සහ සිම්පල් A කියලා ඇලීල දෙකක් තියෙනවා. එහෙම හිතමුකෝ. සමහර වෙලාවට ඔය අපි ඒ ඇලීල වර්ගයේ තියෙන නැත්නම් ජානයේ තියෙන සෛල නියදයක් අරගෙන එක සෛලයක ඔය ඇලීල දෙක හොයලා බලුවම තියෙන්නේ කොහොමද කියලා එකක තියෙන්නේ කැපිටල් A කැපිටල් A තමයි අර දෙකේ තියෙන්නේ. එකම ජානපතේ වර්ණ දෙක ළඟ තියෙනවා. ඊළඟට අනිත් එක තියෙනවා ඒකේ තියෙනවා සිම්පල් A සිම්පල් A. තව සෛලයක වර්ණ දෙක සමජාත වර්ණ දෙක. ඒතර ඔය විදිහට අර එකම වර්ග එකම ඇලීලය නම් තියෙන්නේ සමජාත වර්ණ දෙක යුගලෙම අනේ අවස්ථාවට අපි කියනවා සමයෝගී නැත්නම් සමයුග්ම. සමයෝගී නැත්නම් සමයුග්ම. එහෙම නැතුව වර්ණ දෙකේ එකම පතේ වර්ණ දෙකේ කියන්නේ සමාන ඒ අදාළ ජානයට අදාළ ජානපතේ වෙනස් වර්ගයේ ඇලීල දෙකක් නම් තියෙනවා. දැන් අරක තිබ්බ කැපිටල් A තියෙන එක වර්ණ දෙකක සිම්පල් A තියෙන තව වර්ණ දෙකක්. අන්න ඒ තත්ත්වයට අපි කියනවා විෂම යුග්මක් කියලා. එතකොට ඔක තමයි කතාව. හරි. දැන් මම මේ ඉස්සෙල්ලම නෝට් එක දීලා ඊට පස්සේ ආයෝග කියලා දෙන්න. ලියන්න. සමයෝගී නැත්නම් හෝමොසෙක්ස් එක ඕනේ. සමයෝගී. ලියන්න. ජානයක ඇලීල යුගල යම් ජීවියෙක් තුළ ජානයක ඇලීල යුගල යම් ජීවියෙක් තුළ සමාන වූ විට මට දෙයක් කියන්න අමතක වුණා. ලයිව් ක්ලාස් එකේ දැන් මේ අපේ හංසිකායම හොඳයි දරුවෝ. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න අහනවනේ. නැත්නම් ඉතින් මම ඇත්තටම ලයිව් ක්ලාස් එකක් ගන්න එකේ තේරුමක් නැහැනේ. ඔයාලට මොනවාට ප්‍රශ්න තියෙනම් අහන්න ඕන. ඒක chat එකේ දාලා තියන්න. එතකොට මේ මට ඒකට උත්තර දෙන්න පුළුවන් නේ. මම ක්ලාස් එකේ ඉවරලා හරි කොහොම හරි. හරිද? නැත්නම් ඉතින් මම ලයිව් ක්ලාස් එකක් ගන්න ඕනේ මම රෙකෝඩින් එකක් දානවනේ. එතකොට මේ ප්‍රශ්න තියෙන ඒවා පාඩමට අදාළව එදාට තියෙන ප්‍රශ්න ටික අනිවාර්යයෙන් ඔයාලා නොතේරුම් ටික අහන්න. හරි? එහෙම නැත්නම් ඉතින් ඇත්තටම බොරු කරන ක්ලාස් එකේ ලයිව් කරන එක. ඉතින් ලයිව් ක්ලාස් එකට එනවා නම් ඔයාලට තියෙන ප්‍රශ්න ටික අනිවාර්යෙන් අහන්න. මේක ඔයාලට නොතේරීම තුලින් යනවා නම් ඒක කිසි තේරුමක් නැහැ. ඒකට වීඩියෝ එක බලලා ආයෙ තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නක් තියෙනවා නේද? හරි. මේ මම ක්ලාස් එක කරලා ප්‍රශ්න උත්තර ගන්න. හරි. එතකොට මේ ලියන්න ජානක ඇලීල යුගල
ජානක ඇලීලි යුගල යම් ජීවියෙක් තුළ සමාන වූ විට යම් ජීවියෙක් තුළ සමාන වූ විට එම ජීවියා එම ඇලීල සඳහා සමයෝගී ලෙසට හැඳින්වේ. එම ජීවියා එම ඇලීල සඳහා සමයෝගී ලෙසට හැඳින්වේ. ඊළඟ නම්බර එක ගන්න අංක 8නේ විෂමයෝගී මම දෙකම කම්පෙයාර් කරලා එක නෝට් එකක් දාන්න ගෲප් එකට කරන්න. විෂමයෝගී ඒකේ අර්ථය ලියන්න. ජානයක ඇලීල යුගල යම් ජීවියෙක් තුළ අසමාන වූ විට එම ජීවියා එම ඇලීල සඳහා විෂමයෝගී ලෙසට හැඳින්වේ. හරි. මම ඉක්මනින් රූප සටහනක් අඳිනවා. බලා ගන්න. දැන් අපි ඇලීල කියන එක කතා කරානේ. එතකොට බලන්න මේක තියෙනවනේ මම මේ ඇතුළම තියෙනවා. දැන් මේ තියෙන්නේ එක ජීවියා සහ දෙක ජීවියා කියලා දෙන්නේ. හරිද? එතකොට එක ජීවියා දෙක ජීවියා මම තව අඳිනවා. තුන ජීවියා කියලා. හරිද? එයාගේ මේ ජානපතයෙන් මම අදිනවා. හරිද? ඊට පස්සේ ඒකෙත් මම මෙහෙම මාර්ක් කරනවා සිම්පල් එක්සැම්පල්. එතකොට බලන්න ළමයි මේ කැපිටල් A සහ සිම්පල් A කියන්නේ මොනවද? මේ දෙන්න මොනවද? එකම ජානයේ මොනවද? ඇලීල. එකම ජානයේ ඇලීල. එතකොට දැන් මේ දෙන්න තියෙන පිළිවෙල බලන්න. දැන් මේ අංක 1 ජීවිය, 2 ජීවිය, මෙයා 3 ජීවිය. දැන් මේ තුන් දෙනාගේ බලන්න මෙයාගේ තියෙන කැපිටල් A සහ කැපිටල් A තමයි මේ සමජාත වර්ණත හේතුවල තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් මෙයා මොන යෝගීද? කතා කරපු විදිහට මෙයා සමයෝගී. තේරුණාද? දැන් මෙයාගේ බලන්න සිම්පල් A සහ සිම්පල් A තියෙන. එහෙනම් එයාත් මොන යෝගීද? එයා සමයෝගී. හරිද? එහෙනම් මෙයා කවුද?
මෙයාගේ තියෙන්නේ බලන්න. මෙයාගේ තියෙන අර ඇලීල වර්ග දෙකම තියෙනවානේ. මෙයා එක සමජාත වර්ණ දෙකක එකක් තියෙනවා මේක එකක් තියෙනවා. එහෙනම් අපි මේ කියන concept එකට මොකක්ද කිව්වේ? ඡානයක ඇලීලය කළ යම් ජීවියෙක් තුළ අසමාන වූ විට අපි යන්නේ ජීවියට අපි කිව්වා මොන යෝගී කියලාද? විෂම යෝගී. එතකොට ඔන්න ඔහොමයි මේ කතාව. ඒකට ඒක හරිය. ඊට පස්සේ දැන් මම ඊළඟ එකත් ඔන්න ඔහොම ලියලා දාන්නම් බලන්න. දැන් පළවෙනි එක්කෙනාගේ ඇලීල සංකලන කොහොමද තිබ්බේ? මම මෙහෙම ලියන්න එක ජීවි. ඒ පාට මතිනේ. එක ජීවියක් එයාගේ තියෙනවා කැපිටල් A කැපිටල් A කියලා. ඊළඟට ඉන්නවා දෙක ජීවිය. එයාගේ තුන ජීවියක් ගියමු. දැන් බලන්න දෙක ජීවියක තියෙන කැපිටල් A සිම්පල්. තුන ජීවියක තියෙන්නේ සිම්පල් A සිම්පල්. එතකොට මේ තුන් දෙනා බලන්න දැන් ඔන්න යකට ඇලීල් සංකලන තියෙනවා. අපි මෙන්න මේ විදිහට මේ අකුරු ලියන එකට එහෙම නැත්නම් මේ ප්‍රවේණි සංකලන ලියන එකට අපි මෙන්න මේකට මේ අකුරු ලියලා මේ හදාගන්න එකට අපි කියන්නේ මොකක් කියලාද? අපි මේකට කියනවා මෙන්න මෙහෙම නම. අපි ඒකට කියනවා මොන දාශය කියලාද? ප්‍රවේණි දාශය. එච්චරයි. ඒ කියන්නේ මේ අකුරු ඔන්න ඔය විදිහට ලියාගන්න එක තමයි අපි කියන්නේ ප්‍රවේණි දාශය කියලා. right? ඔහොමම එහෙනම් මාතෘකාවක් ලියමු ඊළඟ එක අංක 9 ප්‍රවේණි දාශය. ජීනොටයිප් එක ප්‍රවේණි දාශය. ලියන්න යම් ජීවියෙකුගේ ඇලීල කට්ටලය යම් ජීවියෙකුගේ ඇලීල කට්ටලය යම් ජීවියෙකුගේ ඇලීල කට්ටලය වරහන් ඇතුළේ ලියන ඇලීල සැකසුම ඇලීල සැකසුම එම ජීවියාගේ ප්‍රවේණිතාර්ශය ලෙසට හැඳින්වේ. එම ජීවියාගේ ප්‍රවේණිතාර්ශය ලෙසට හැඳින්වේ. මේ ජීවියාගේ ප්‍රවේණිතාර්ශය ලෙසට හැඳින්වේ. හරිනේ. එතකොට ප්‍රවේණිතාර්ශය කියලා කියන්නේ දැන් මෙන්න මේ විදිහට මේ සමජාත වර්ණ දේ යුගල් වල තියෙනවා කැපිටල් A ඔය ආකාරයට තියෙනවානේ. දැන් මෙන්න මේවා අපි ලියා ගන්නවා මෙන්න මේ විදිහට. දැන් පළවෙනි ජීවියාගේ ඒ ලක්ෂණයට අදාළ ඇලීඩු කර තිබ්බේ මෙන්න මෙහෙම කැපිටල් A කැපිටල්. දෙවෙනියාගේ කැපිටල් A සිම්පල්. තුන්වෙනියාගේ සිම්පල් A සිම්පල් A මේවා තමයි මොනවද? අපි කිව්වේ ප්‍රවේණි දර්ශ. ප්‍රවේණි දර්ශ අපිට ඇසට පේන දේවල් නෙමෙයි. ඒතර මේවා අපි සංකේතාත්මකව අපි නම් කරගන්නවා. මේ සියලුම සංකලන එහෙම නැත්නම් අපි කියන කටයුතු සඳහා පරීක්ෂණ කටයුතු සඳහා ඊට පස්සේ ওই කියන සියල්ලක් සඳහා මේවා අපි සංකේතාත්මකව මේ කරගන්න. එහෙනම් ප්‍රවේණිතාංශය කියන එක පිටට පේන එකක් නෙමෙයි. බාහිරින් පේන එකක් නෙමෙයි. හැබැයි මේ වගේම නමක් තියෙන දෙයක් තියෙනවා පිටට පේන. හරිද? දැන් මෙන්න මෙහෙම එකක්. හරිද? දැන්
බලන්න මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ. දැන් අපි කතා කරා දැන් අර කලින් කතා කරපු අර කැපිටල් A සිම්පල් A ම හිතමුකෝ. දැන් කැපිටල් A සිම්පල් A වුණත් දැන් කැපිටල් A සහ සිම්පල් A වලින් අපි හිතමු මොකක් හරි ගහක මලක වර්ණයක් තමයි තීරණය වෙන්නේ. ඔය ජානේ. හරිද? එතකොට මේ කැපිටල් A කියන කෙනා එක්ක ඒකෙන් ඇති වෙනවා මේ කැපිටල් A එකෙන් තම් පාට හැදෙනවා. ඒ මලේ තම් පාට තියෙන එක නේ කැපිටල් A ඇලීලේ. සිම්පල් A තියෙද්දි සුදු පාටයි. ඒ කියන්නේ එයාට වර්ණයක් ඇති කිරීමේ හැකියාවක් නැහැ. එතකොට දැන් වෙන්නේ දැන් ඕක ළමයි අපිට පිටට පේනවනේ. පිටට පේන දේ මොකද්ද? දම් පාටයි සුදු පාටයි මල් තියෙන එක. එතකොට මේ ප්‍රවේණිදර්ශ සැකස්ම හරහා බාහිරයට පේන ලක්ෂණ බාහිරයට ප්‍රකාශ වන ලක්ෂණය අපිට පේන දේ හෝ ඒ සමස්ත ක්‍රියාවලිය මගින් ඇති කරන ප්‍රතිඵල පිටට පේනවම කියන එක නෙමෙයි. දැන් හිතන්න දැන් රුධිර කණ. හරිද? රුධිර කණ වල AB තියෙනවා, A තියෙනවා, B තියෙනවා, O තියෙනවා. කොහොම තියෙනවනේ. එතකොට දැන් AB රුධිර කණේ ඊට පස්සේ O රුධිර කණේ මේවා තමයි අපි ගන්න රුධිර කණේ කියන එක තමයි රූපානුදර්ශී. එතකොට ඒක අර ඇලීල සංකලනය තමයි අපි ගන්නේ A ඊට පස්සේ ඒක නම් කරන වෙනම විදියක් තියෙනවා I උඩ A I උඩ B එහෙම හරිද? එතකොට ඒක තමයි ප්‍රවේණ දර්ශන අපිට ඒක බහුවැලීතාව කියන වගේ කොටස් වලදී කතා කරන්න පුළුවන්. හරි. එතකොට ඒක එහෙමනේ යන්නේ. එතකොට අපිට අර ඇලීල සංකලන තියෙන පිළිවෙල මත පිටට පේන දේ සරලවම කිව්වොත් දැන් අපිට ඇත්තටම බලවම් පේන දේවල් ඔක්කොම රූපානුදර්ශන. දැන් මගේ මේ පෙනුම තියෙනවනේ. දැන් මේ ඔයාලට පේන පෙනුමක් තියෙනවනේ. එතකොට මේක රූපානුදර්ශන. ඒතර මේ සියල්ලක්ම මේ මගේ අවසාන පෙනුම. හරිද? ඔය කොණ්ඩේ විකාර වෙලා පිස්සා වගේ ඉන්න ඒක මගේ ඒක එහෙම එක එන එක හරි. එහෙම නෙවෙයි. දැන් මගේ දැන් ඔය තියෙන පිළිවෙල. දැන් මේ ඉන්න මේ ජීවියා. මේ හෝමෝසේපි. මේ ඉන්න පිළිවෙලට ඔයාට පේන්නේ මගේ තිබ්බ ඡාන ටිකේ ඒ ආකාරයට හැඩගැස්වීම් ටිකට අදාළව ක්‍රියා කරපු නිසා නෙවෙයිද? අන්නේ විදියට මේ සියලු ඡාන වලින් හරි තනි ස්පෙસિෆික් ඡානයක් වගේ හරි යම් ලක්ෂණයක් තීරණය කරනවා නම් අපිට ඒකේ බාහිර ප්‍රකාශනයක් දකින්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා රූපාන්තරශ. එහෙමනම් ලියන්න කීවෙනිද? 10 වෙනික ලියන්න රූපානුදර්ශී. රූපානුදර්ශී. ලියන්න යම් ජීවියෙකුගේ ඇලීල කට්ටලේ බාහිර ප්‍රකාශනය. ඇලීල කට්ටලේ බාහිර ප්‍රකාශනය. එහෙම නැත්නම් ඇලීලක් දාලා ලියන්න බාහිරව නිරීක්ෂණය කළ හැකි භෞතික හා සියොලොජිකල් කියන්නේ කායික විද්‍යාත්මක භෞතික හා කායික විද්‍යාත්මක ගති ලක්ෂණ එම ජීවියාගේ රූපානුදර්ශය වේ. ඕක කොහොමයිනේ? දැන් මෙන්න මෙහෙම එකක් කියන්න. බ්‍රිතාන්‍යයේ ඉන්න සුද්දොයි. නැත්තම් සුදු හම සහිත පුද්ගලයෙක් ඉන්නවා කොහෙද? ඒ මනුස්සයාට ඒ සුද්දාට ලංකාවට එන්න වෙනවා යම්කිසි කාර්යයක් සඳහා. මෙයාට වැඩ කරන්න ඉන්නේ ලංකාවේ තියෙන ඔය ආර්ථ ශුෂ්ක කලාපයක වගේ පැත්තක.
හස්ටව්වේ කියලා ඉන්නේ. හරි මාරව රස. මේ මනුස්සයාට ওই විදිහට අවුරුදු 3ක් විතර වැඩ ගන්න වෙනවා. අවුරුදු 3ක් විතර දැන් ඇත්තටම කට්ට කාලේ ඉන්නේ. මේ ලොකු වට කම්ෆර්ට් ලයිෆ් එකක් නැහැ. හරි. හොඳටම ඉරවුවට නිරාවරණය වෙලා එහෙම තමයි. දැන් අර එංගලන්තෙන් ආව කිරිසුදු පාට සුද්දා ලංකාවෙන් යන්නේ දැන් ටිකක් කළු පාට වෙනවා. එහෙමනම් දැන් ප්‍රවේණිතාර්ශයේ බාහිර ප්‍රකාශනය කියලා තමයි අපි කතා කරන්නේ. දැන් ප්‍රවේණිතාර්ශයේ බාහිර ප්‍රකාශනීය රූපානුදර්ශය නම් අර එහෙන් ආව සුද්දා මෙහෙන් යද්දි සුදුසුදටම යන්නේ. හැබැයි යන්නේ කළු පාට. ටිකක් විතර අඳුරු පාය වෙලා තමයි සම අඳුරු පාය වෙලා යන්නේ. එහෙමනම් එතනින් කියන දේ රූපානුදර්ශයක අවසාන ප්‍රකාශනය. රූපානුදර්ශයක අවසාන ප්‍රකාශනය. තීරණය කරන්නේ සාධක දෙකක් මගින් කියන. එහෙනම් ප්‍රවේණිතාර්ශය මගින් තනිව තීරණය කරන්න බෑ. ඒක ප්‍රවේණිතාර්ශය සමග ඒ අදාළ ජීවියා ඉන්න පරිසරය තීරණය වෙනවා අවසාන රූපානුදර්ශය. ඒක නිසා තමයි අර සුදු ජාතිකයා එහෙන් ආවට වඩා මෙහෙට එද්දි මෙහෙන් යද්දි සුදු අඩු වුණේ. ඒකට ඒ පරිසරේ බලපෑම නිසා. එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයාගේ ඥාන සකස්යෙන් උන්ගේ තීරණය කරලා තියෙන වෙනත් වර්ණයක් අර ඒක තමයි එහෙන් එද්දි. හැබැයි මෙහෙට ආවට පස්සේ පාට වෙනස් වුණා. එහෙනම් පරිසරයේ බලපෑම සහ ප්‍රවේණිතාර්ශය කියන දෙකේම එකතුවෙන් තමයි ඒ ජීවිත අවසාන රූපානුදර්ශය තියෙන්නේ. ලියන්න ඒක අපි අර රූපානුදර්ශය කියන එක යටින්ම පොයින්ට් එකක් විදිහට ලියාගමු. යම් ජීවියෙකුගේ රූපානුදර්ශය ප්‍රවේණිතාර්ශය හා පරිසරය අතර අන්තර්ක්‍රියාවන් මගින් නැතිවේ. ඊළඟ කන්සෙප්ට් එක හොඳට ඔලුවට ගන්න. එන්න මෙහෙම. දැන් හිතන්න අපි අර කතා කරානේ ඇලීල දෙකක් ගැන. දැන් සමාන පතවල ඇලීල් දෙකක් තියෙනවා. එක්ක සමයෝගී වෙන්න පුළුවන් කිව්වා, එක්ක විෂමයෝගී වෙන්න පුළුවන්. එකම වර්ගයේ ඇලීල් දෙකක් තියෙනවා සමයෝගී. වෙනස් වර්ගයේ ඇලීල් දෙකක් තියෙනවා. තියෙන ඇලීල් දෙක අසමාන නම් විෂම යෝග. එතකොට මෙහෙම කන්සෙප්ට් එකක් තියෙනවා. දැන් විෂමයෝගී අවස්ථාවේ එකිනෙකට වෙනස් ඇලීල දෙකක් තියෙනවා. දැන් මේ එකිනෙකට වෙනස් ඇලීල දෙකේ ඇති කරන්නේ එකිනෙකට වෙනස් ප්‍රතිඵල. සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම නැත්නම් මෙන්ටලිය ප්‍රවේණයට අනුව නම් වෙන්නේ විෂමයෝග්මක අවස්ථාවේ එහෙම නැත්නම් ඇලීල දෙකක් තියෙන අවස්ථාවේ එක ඇලීලයක ලක්ෂණය එයා පෙන්වන කරන ලක්ෂණය තවත් ඇලීලයක් මගින් යටපත් කිරීම සිද්ධ කරනවා. එහෙම යටපත් කරලා අර එකක් යට ගහලා අනිත් එක එළියට පේනවා. උදාහරණයක් විදිහට ඇලීල දෙකක් තියෙනවා ඥානයකට අදාළව. ඒතර මේක එක ඇලීලයක් මගින් සුදු පාට පේනවා. අනිත් එකෙන් දම් පාට පේනවා. ඔය විෂමත්වක අවස්ථාවේ තියෙනවා මේ දම් පාට ඇලීලය සහ සුදු පාට ඇලීලය.
දම් පාට ඇලීලේ මොකද කරන්නේ? එයා අර සුදු පාට කියන ලක්ෂණේ පේන එක යට ගන්නවා. යට ගහලා දම් පාට එළියට පෙන්නනවා. එතකොට අන්නේ විදියට එකක් යට ගහලා අනෙක පිටට පේනවා. අපි ඒකට කියනවා ප්‍රමුඛතාවය කියලා. එම පෙන්වු කිරීමට අපි කියනවා ප්‍රමුඛතාවය. එතකොට ඒ විදිහට යට යෑමට අපි කියනවා එකක් යටපත් වීමට අපි කියන නිලීනතාවය කියලා. එතකොට මේ ප්‍රමුඛතාවය ඇති කරපු ඇලීලයට අපි කියනවා ප්‍රමුඛ ඇලීලය කියලා. ඒ විදිහට යට ගිය හැංගුණු ලක්ෂණය තියෙන ඇලීලයට අපි කියනවා නිලීන ඇලීලය. හරිද? එතකොට ඔන්න ඒ කියන concept එක ඔළුවට යන්න. උපසටහන මාදින් අපි ලියමු ඊළඟට ප්‍රමුඛ ඇලීලය. ප්‍රමුඛ ඇලීලය. මේකේ ලියවෙන්න ඕන golden වචනයක් තියෙනවා. කියන්නේ මේක වෙන්නේ ඒ අවස්ථාවේ ලියන්න. විෂමයෝගී තත්ත්වේ කියලා ලියලා රත්පෑනේ ගිරන්න. විෂමයෝගී තත්ත්වේ. දැන් අපිට එකම වර්ගයේ ඇලීල දෙකක් නම් තියෙන්නේ. ඒ දෙන්නගේ ප්‍රමුඛ නිලීන කියලා එකක් නැහැ. එතකොට ඒ දෙන්නම් වෙන්න එකම වර්ගයේ ලක්ෂණ. එතකොට එයාට යටපත් කිරීම දෙන්නම එකම පෙන්නගෙන ඉන්නවා. වෙනස් දෙන්නෙක් ඉන්නකොට තමයි ප්‍රශ්නේ. හරි. ලියන්න විෂමයෝගී තත්ත්වයේදී ඔක අත්‍යවශ්‍යම ලියවෙන්න ඕන වචනයක්. ජානයක අනිකුත් ඇලීලවල ප්‍රකාශනය ජානයක අනිකුත් ඇලීලවල ප්‍රකාශනය යටපත් කොට ජීවියාගේ රූපානුදාශය ඇති කරන ඇලීලය ප්‍රමුඛ ඇලීලය. ජීවියාගේ රූපානුදාශය ඇති කරන ඇලීලය ප්‍රමුඛ ඇලීලය. ඊළඟ එක ගන්න නිලීන ඇලීල. ඒක ඇත්ත ලියන්න. ජානයක විෂමයෝගී තත්ත්වයේ. ජානයක විෂමයෝගී තත්ත්වයේදී ප්‍රමුඛ ජානයේ බලපෑමෙන් යටපත් වෙන ඇලීලය යටපත් වෙන ලක්ෂණයට අදාළ ඇලීලය නිලීන ඇලීලය. යටින් යන තරුවක් දාලා ලියන්න. ප්‍රමුඛ ඇලීලය මගින් ඇති කරන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය වන අතර එය ප්‍රමුඛ සමයුග්මක හා විෂමයුග්මක තත්ත්ව දෙකේදීම පෙන්නුම් කරයි. ප්‍රමුඛ සමයුග්මක හා විෂමයුග්මක යන තත්ත්ව දෙකේදීම පෙන්නුම් කරයි. ඒක මොකක්ද කියලා මම උපසටහනක් ඇඳලා පෙන්නන්නම්. ඊළඟට ඒකටම ඩොට් එක තියලා ඊළඟ යටින් තව පොයින්ට් එකක් ගන්න. නිලීන ඇලීලය මගින් නැති කරන ලක්ෂණය නිලීන ඇලීලය මගින් ඇති කරන ලක්ෂණය නිලීන ලක්ෂණය. නිලීන ඇලීලය මගින් ඇති කරන ලක්ෂණය නිලීන ලක්ෂණය. මෙය නිලීන සමයුග්මක අවස්ථාවේදී පමණක් පෙන්නුම් කරයි. නිලීන
සමයුක්මක අවස්ථාවේදී පමණක් පෙන්නුම් කරයි. හරි. මම රූප සටහනක් අඳින්නම්. ඔය ඔක්කොම ආවයි. බලන්න. මම අඳිනවා සමජාත වර්ණ දෙකයි බලක්. ඊට පස්සේ මම මේක ජානපතයකට අඳිනවා. ඒකට මම මේකේ තුනක් අඳිනවා. ඊට පස්සේ බලන්න මේකේ මම මාක් කරනවා කැපිටල් A සහ කැපිටල් A කියන්නේ. එතකොට මේ එකම ඡානයේ A කියන ඊට පස්සේ මෙයාගේ මාක් කරනවා කැපිටල් A සහ සිම්පල් A. මෙයාගේ මාක් කරනවා කැපිටල් සිම්පල් A සහ සිම්පල් A. එතකොට මේ කැපිටල් A සහ සිම්පල් A කියලා කියන්නේ එකම ඡානයේ ඇලීම. මේක ලියන්න ඕනෙත් නැහැ. මොකද සමාන පතයන්හි තියෙන සමාන ජාන. හරි. එතකොට මේ එකම පතේ ඇදලා තියෙන්නේ. එතකොට ඒ සමාන පතවල තියෙන සමාන ජාන. එතකොට දැන් බලන්න මම මේක නම් කරගන්නම් 1 2 සහ 3. එතකොට එක අවස්ථාවේ දෙක අවස්ථාවේ තුන අවස්ථාවේ එකේ තියෙන්නේ කැපිටල් A කැපිටල් A දෙකේ තියෙන්නේ කැපිටල් A සිම්පල් A තුනේ තියෙන්නේ කැපිටල් A සිම්පල් හරිද හොඳයි දැන් බලන්න මේ අවස්ථාව තමයි මේ අවස්ථාව සමයෝගික එකම වර්ගයක කටින් මෙයා විෂමය එහෙනම් ওই ප්‍රමුඛතාවය සහ නිලීතාවය කියන සංකල්ප වෙන්නේ මෙන්න මෙතෙන් බලන්න දැන් මෙන්න මේකෙදී මම කියනවා මේ මෙහෙම කැපිටල් A වලින් පෙන්නන්නේ මොකක්ද සහ සිම්පල් A වලින් පෙන්නන්නේ මොකක්ද කැපිටල් A කියන ඇලීමකින් මම කියනවා දම් පාට පෙන්න මෙයා සුදු දැන් මේ කැපිටල් A සහ කැපිටල් A තියෙන වෙලාවේ sorry මේ කැපිටල් A සහ සිම්පල් A තියෙන වෙලාව අපි එතනින් පටන් ගමු මේ අවස්ථාවේ පෙන්නන දම් පාට හරි දම් පාට තමයි පෙන්නන්නේ අපි කිව්වා විෂමාත්මක අවස්ථාවේ පිටට පෙන්නන කෙනා බාහිරයට පෙන්නුම් කරන ලක්ෂණයට අදාළ ඇලීල තමයි මොන ඇලීලද ප්‍රමුඛ ඇලීල එහෙනම් මෙතන කැපිටල් A තමයි ප්‍රමුඛ වෙන්නේ හරිද එහෙනම් දම් පාට එන්න මෙයා තමයි ප්‍රමුඛ වෙන්නේ අනිත් එක්කෙනා එතකොට නිලී එතන තමයි අල්ලගන්නේ එහෙනම් බලන්න
කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාගෙත් අනිවාර්යෙන් දම් පාටයි. ප්‍රමුඛ සමයුක්මකනේ. ඒතර සමයුක්මක අවස්ථාවේ ප්‍රමුඛ සමයුක්මක අවස්ථාව කියන්නේ මේක. මේක ප්‍රමුඛනේ. ඒතර ප්‍රමුඛ සමයුක්මක. මේක විෂම යුක්මක. හරි. ඒ අවස්ථා දෙකෙන් පෙන්වන දම් පාට. එතකොට මේ කැපිටල් A එකක් තියෙන තාක්කල් සුදු පාටක් පෙන්වන්න විදියක් නැහැ. ඇයි? එහෙම තියපොත් මේ සුදු පාට කියන ලක්ෂණය කැපිටල් A වලින් යටපත් වෙනවා. එහෙනම් සුදු පාටක් පෙන්වන්න නම් කැපිටල් A නැති වෙන්න ඕනේ. එහෙනම් තියෙන්න ඕන සිම්පල් A දෙකක්. එහෙනම් මෙයාගේ එනවා සුදු පාට. හරිද? එතකොට ඔන්න ඔහමයි මේ සුදු පාටක් එනවා. ඒකට ඒක තමයි මේකේ concept එක. හරිද? එතකොට සමයෝගී විෂමයෝගී කියන සංකල්පෙට මම කලින් ඔයාලට නෝට් එකේ දීලා ඇති. ප්‍රමුඛ සමයුක්මක හා විෂමයුක්මක අවස්ථාවේ පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණ. ඊට පස්සේ නිලීන සමයුක්මක අවස්ථාවේ පෙන්වන්නේ නිලීන ලක්ෂණේ කිය. මම මේක ආයෙත් ටිකක් විතර මාක් කරන්න. මෙයා ඒතර මේකේ මේකට යනවා. මෙයා ප්‍රමුඛ මෙයා විෂම මෙයා නිලීන ඒතර හොතයි වෙන්නේ. තේරුණාද? එතකොට ඕක තමයි රූප සටහන. එතකොට ඕක තමයි කතාව. එතකොට ප්‍රමුඛ ඥානය, නිලීන ඥානය, ප්‍රමුඛ ඇලීලේ, නිලීන ඇලීලේ ඊට පස්සේ ඒවා කොයි ආකාරයකද ප්‍රසන්ට් වෙන්නේ කියන්නේ පෙන්눔 කරන්න කොයි මොන අවස්ථාවලද කියන කාරණා ටික ඔක්කොම මේ රූප සටහනේ තියෙනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ එක ලියන්න. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ. ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ. traits නේ. ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ. මතක ඇති ලක්ෂණ සහ ගති ලක්ෂණ වල වෙනස මම විසති කියලා දුන්නා. ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ. ලියන්න එක යටතේ ඒ මැජික් එකක් නැහැ. ලියන්න ආවේනික වන ලක්ෂණයක රූපානුදර්ශයේදී පැහැදිලිව නිරීක්ෂණය වන ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ යුගල්පය. දැන් ඔය මෙන්ඩල්ගේ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම පදනම් වුණේ ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණත් එක්ක. හරිද? ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ යුගල් විදිහට. ඒව තමයි ඔහු පරීක්ෂණ ලක් කරේ. එතෙන්දී ඔහු අඳුරගත්තා ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ යුගල් 7ක් ගෙවතුමේ ශාකේ. හරි. ඒවා මතක තියෙන්න ඕන දේවල් නෙමෙයි. එතකොට එතෙන්දී මම කීපයක් කියන්නම්. උස්සමය ශාක, මිටිමය ශාක. හරිද? අරලා දැන් තියෙන අර මේ උස් මිටි උස් පහත් ඒ වගේ අපි තියෙන යුගල පද අර යුගල පද වගේ එකක් තමයි මේකත්. හරි. උස්සමය ශාක, මිටිමය ශාක. ඊට පස්සේ තම් පැහැති පුෂ්ප, සුදු පැහැති පුෂ්ප.
පිරුණු කරල් ඇඟුණු කරල් ඊට පස්සේ අනිත් තියෙනවා කියන්නේ ස්මූත් කියන්නේ තව තියෙනවා අග්‍රස්ත පුෂ්ප පාර්ශ්වික පුෂ්ප. හරි. ඒතර ඔය ආකාරයට ලක්ෂණ යුගල් 7ක් මේක පුදුසහන් තාලෙ පෙන්නන්න එක. ඒක අවශ්‍යම නැහැ මතක තියාගන්න. හරි. එතකොට ඔන්න ඒ වගේ අර යුගල් අපි කියනවා මේවා තමයි පරස්පර ලක්ෂණ යුගල්. සාමාන්‍යයෙන් භූමිකරණයේදී සහ ප්‍රවේණික පරීක්ෂණවලදී අපි පාවිච්චි කරන්නේ මේක තමයි. නැත්නම් ප්‍රතිවිරුද්ධ නැත්නම් පරස්පර ලක්ෂණ යුගල් තමයි පාවිච්චි කරන්නේ ලක්ෂණවල ආවෙනිගත වීම හදාරන්න. ඒකේ මහා ලොකු මැජික් එකක් නෑ. ඕන උදාහරණයක් ලියා ගන්න. උස ශාක කඳ හා මිටි ශාක කඳ. උස ශාක කඳ හා මිටි ශාක කඳ. තව එකක් කියන්න දම් පැහැති පුෂ්ප හා සුදු පැහැති පුෂ්ප. දම් පැහැති පුෂ්ප හා සුදු පැහැති පුෂ්ප. ඊට පස්සේ අපි ලියමු ඊළඟ මාතෘකාව. ඔය ටික තමයි මේ අපි කතා කරපු මූලික කතන්දර ටික. හරිද? ඊට පස්සේ දැන් ඔය ප්‍රවේණික මුහුම. ඒ කියන්නේ ජීවීන් දෙන්නෙක් අතර ක්‍රොස් කරලා අපි ගන්න ප්‍රතිපල. අන්නේ සංකල්පයට අදාළව වචන ටිකක් තියෙනවා. අන්න ඒක අපි කතා කරන්නේ. ඒකට කලින් මම රූප සටහන කඳින්නම් සහ රිසෝස් ප්‍රතිගත තියෙන ටික කියලා දෙන්නම්. මොකක්ද මේකේ තියෙන්නේ කියලා. හරිද? අපි ඒකත් බලමුකෝ. මෙතනද ලියන්න. ජානවල ඇලීල ලෙස හඳුන්වන විකල්ප ස්වරූප පවතී. වෙනස් වර්ණ දේහවල එකම පතේ. මේ වැදගත්. වෙනස් වර්ණ දේහවල එකම පතේ. මතකද කොහොමද ඒක ආවේ කියලා? අර මම ගලා මේෙන්ද එකම පතේ. ඒකනේ මම මේ මාක් කරන්නේ කැපිටල් එක සිම්පල් එක. හරි. අන්න ඒක. ඊට පස්සේ බලන්න වෙනස් එකම පතේක ඇලීල පිහිටා ඇත. ඒවායේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල අනුව ඇලීල වෙනස් වෙනවා. හරිද? එතකොට නියුක්ලියෝටයිඩ් කිහිපයක එකක් වෙනස් වෙලා තමයි ඔය ඇලීල වෙනස් වෙන්නේ. නියුක්ලියෝටයිඩ් වෙනස් වුණාම මොකද වෙන්නේ? ඒකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් වෙනස්. ඇලීල දෙකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් වෙනස්. එතකොට එකිනෙකට වෙනස් කෘත්‍යයන් දෙක තමයි පොලිපෙප්ටයිඩ් වලින් කරන්නේ. ඒකෙන් අර ඇලීල මගේ ඇතුලේ කෘත්‍යයන් වෙනස් වෙන්නේ ඒකයි. හරිද? ඊට පස්සේ මේ වෙනස්කම් ජානයක් මගින් කේතකරණය වී ඇති ප්‍රෝටීන එක කෘත්‍යයට බලපාන අතර එමකින් ජීවිගේ රූපාන්දර්ශයට බලපායි. දැන් ඒකෙන් ලබා වෙන්නේ දැන් තම් පාට මල හැදෙන්නේ ඒ අර මොකක්ද එක ඇලීලක තියෙන ප්‍රවේණික තූත්තු ටික කොපි කරලා ඒකෙන් හැදෙන පොලිපෙප්ටයිඩේ තියෙනවා තම් පාට හැදෙන ආකාරය. හැබැයි අනිත් එකේ මොකද සුදු පාට. ඒකෙන් වර්ණයක් ඇති කරන්නේ නැහැ. හරි. ඒකට ඒක රූපාන්තරයට බලපාලා තියෙනවා.
සෑම ද්විගුණ ජීවියෙකුගේම සෑම ජානයකටම අවම වශයෙන් පිටපත් දෙකක්වත් පවති. ඇයි සමජාත වන්න දෙහි යුගල් විදියට තියෙන. එතකොට එක සමජාත වන්න දෙහික එක ඇලීලේ බැකින් අර දෙක අනිවාර්ය දෙකක් තියෙනවා. ත්‍රිගුණ ජීවියෙක් කියලා අරන් තියෙන එක. එතකොට ඒවා ජනකයන් දෙදෙනාගේ අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි ලැබුණු වන්න දේවල පිහිට ඇත. මේ පිටපත් සර්ව සම වීමට හෝ එකිනෙකින් වෙනස් වීමට හැකිය. සර්ව සම වුණොත් මොකද වෙන්නේ? අපි ඒකට කියව සමයෝගී කියලා. දී ඇති ඥානයක ඇලීලි යුගලම සමානව පැවතීම සමයෝගී තත්ත්වයට සැඳින්නේ. අර මම ඇදලා පෙන්වන්නේ කැපිටල් A කැපිටල් නැත්නම් සිම්පල් A සිම්පල් A. දී ඇති ඥානයක් සඳහා අසමාන ඇලීලි යුගලක් පැවතීම විෂමයෝගී තත්ත්වයට සැඳින්නේ. කැපිටල් A සිම්පල් A තියෙන. හරිද? ඒක තමයි එකක්. ඊට පස්සේ බලන්න රූපානුදර්ශයක් ඇතිවන්නේ ඒකයිකයෙකුගේ ප්‍රවේදර්ශය හා ජීවත්වන පරිසරය අතර අන්තර්ක්‍රියාවයි. ඊයේගේ ප්‍රවේණික සැකසුම හෝ ඇලීල කට්ටලය ප්‍රවේණි දර්ශය ලෙස ඇඳින්නේ. මතක ඇති ඒක මම අර ඇඳලා පෙන්නුවා කැපිටල් A කැපිටල් A සිම්පල්. එයාගේ ඇලීල කට්ටලය නැත්නම් ප්‍රවේණි දර්ශය කියලා. ඊළඟට බලන්න ඒකයිකයෙකුගේ ප්‍රවේණි දර්ශය දෙන ලද ඥානයකට අදාළව සමයුක්මක හෝ විෂමයුක්මක විය හැකිය. හරිද? විෂමයුක්මක අවස්ථාවේදී අනෙක් ඇලීලේ බාහිරයට ප්‍රකාශ වීම වළක්වමින් ජීවීන්ගේ රූපාන්දර්ශය තීරණය කරන ඇලීලේ ප්‍රමුඛ ඇලීලය. එතකොට එකක් යට ගහලා එයා පෙන්නුම් කරනවා. ඊළඟට ප්‍රමුඛ ඇලීලේ නිපදවන ගති ලක්ෂණය ප්‍රමුඛ ගති ලක්ෂණය විෂමයුක්මක තත්ත්වයේදී මේක වැදගත්. විෂමයුක්මක කියන අවශ්‍යම ජීවියාගේ රූපාන්දර්ශය කෙරෙහි කිසිදු හැඳිනිය හැකි බලපෑමක් සිදු නොකරන කියන එක වැදගත්. ඇයි? එයාගේ ලක්ෂණය යටපත් වෙන අර ප්‍රමුඛ ඇලීලෙම. අන්න එයාටත් කියන නිලීන ඇලීලය කියලා. නිලීන ඇලීලයක් මත සැඟවී ඇති නිලීන ඇලීලයක් මත සැඟවී ඇති ගති ලක්ෂණ නිලීන ගති ලක්ෂණය. කෙසේ වුවත් මේවා තම ගති ලක්ෂණ බාහිර ප්‍රකාශ කරන්නේ සමයෝග්මක අවස්ථාවක් පවතින විටදී. මතකද මම මෙතන ඇදලා පෙන්නුවා. එයාට පෙන්වන්න පුළුවන් මොන අවස්ථාව විතරයිද? එයා සමයුක්මක අවස්ථාව ඉන්නකොට විතර නිලීන සමයුක්මක අවස්ථාව විතරයි යාට යාගේ ලක්ෂණය පෙන්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම එකක්. මෙන්ඩල් විසින් යොදා ගන්නා ලද පැහැදිලිව කැපී පෙනෙන කඳේ දිග ඒක උස මිටි වෙන්න පුළුවන්. පුෂ්ප වර්ණය තාම් පැහැති වෙන්න පුළුවන්. වැනි ප්‍රතිවිරුද්ධ රූපාන්දර්ශ ආකාර පමණි මෙවැනි ගති ලක්ෂණ පරස්පර ගති ලක්ෂණ ලෙස හැඳින්වෙනවා. හරිද? ඒක තමයි අපි මෙච්චරලා කතා කරේ. ඊට පස්සේ අපිට යන්න තියෙනවා මෙන්ඩල් විසින් තම පරීක්ෂණ සඳහා භාවිත කරන ලද්දේ නුමුහුම් අභිජනන. එයාට අපි කියන්නේ සත්‍ය අභිජනන. මෙයාලා මොනවද කියන මම ටිකක් කියන්නම් තව ටික. හරිද? අභිජනන ලෙස හැඳින්වෙනවා. ඒ ප්‍රභේදන විතරයිල පාවිච්චි කරන්නේ. නුමුහුම් ජීවි විතරයි පාවිච්චි කරේ පරීක්ෂණ සඳහා. නුමුහුම් අභිජනන ශාක හඳුනා ගන්න ලද්දේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ ස්වපරාගණය මත ජනක ශාකයට සමාන. මේ වැදගත්. එකම ප්‍රභේදන තරම් එක වැදගත්. දූහිතෘ ශාක ලැබීමෙනි වැදගත්. හරිද? එතකොට මෙලෙස පරම්පරා ගණනාවක් මුළුල්ලේ නුමුහුම් අභිජනන ප්‍රභේද සංසේචනය මගින් නිපද වෙන ඒකාකාර පෙළ නුමුහුම් පෙළ ලෙස හැඳින්වෙනවා. නුමුහුම් පෙළ ලෙස හැඳින්වෙනවා. කට්ටිය මට විනාඩියක් දෙන්න.
හරි කට්ටිය පටන් ගමුනේ. පොඩි ප්‍රශ්නයක්. හරි. බලන්න. මෙන්ඩල් විසින් හරි මේ කතාව. නුමොහොන් පෙළ. නුමොහොන් පෙළක් කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම කතාවක් ඔය කියන්නේ. දැන් හිතන්නකෝ ඒකේ මම ආයෙ පාරක් කියලා දෙන්නම්. මෙන්ඩල් විසින් තම පරීක්ෂණ සහ වාර්තා කරන ලදී නුමොහොන් අභිජනන. අපි මේ නුමොහොන් අභිජනන කියන එකට පාවිච්චි කරන තව නමක් තියෙනවා සත්‍යාභිජනන කියලා. සත්‍යාභිජනන ප්‍රභේද පමණයි. නුමොහොන් අභිජනන ශාඛා හඳුනා ගන්නා ලද්දේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ ස්වපරාගණය මගින් ජනක ශාඛයට සමාන එකම ප්‍රභේදන තරණ දුහිතෘ ශාඛ ලැබීම. මේ ලෙස පරම්පරා ගණනාවක් මුළුල්ලේ නුමොහොන් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය මගින් නිපද වෙන ඒකාකාර පෙළ නුමොහොන් පෙළ ලෙස හැඳින්වෙනවා. මම මෙන්න මේ රූප සටහනක් අඳින්නම්. අර උඩ එකේම අඳින්නේ. දක්වන්න එයාට හරි. දැන් බලන්න. හරිද? දැන් හිතන්න අපිට ඕන මෙහෙම දෙකොල්ල. අපි හිතමු ඔය එකම විදියට යන්කෝ. කැපිටල් A තියෙනවා. ඊළඟට තියෙනවා සිම්පල් A තියෙනවා. හරි. එතකොට මේ කැපිටල් A වලින් පුෂ්පයක නිල් පාට වර්ණය දෙනවා. මෙයා දෙන්නේ සුදු පාට. දැන් ශාක ටිකක් අරගෙන හරි ශාකයක් මම තෝරගන්න. හරි. ඔය අපි තුන් මේ ජීවිතමය ශාකයක් තමයි මේ නිල් පාට සුදු පාට මල් පිපිලි. ඒතර මේ ශාකයක් අරගෙන හරිද? එතකොට මම කරන්නේ ශාකය අරගෙන එතකොට මම කරන්නේ ඒකේ මල් වල සංසේචනය කරනවා. පරාගණය හා සංසේචනය. ඒ සංසේචනයට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම පුෂ්පේ පරාග මගින් ඒ කලංකෙම තැන්පත් කරන්න ඉඩ දීලා. හරිද? එතකොට ඒ ශාකයේ තියෙන ලක්ෂණමනේ යන්නේ. හරිද? එතකොට මේකෙන් මේ ලක්ෂණ මිශ්‍ර වෙලා හැදෙනවා මොනවද? නිල් පාට මල් පිපෙනවා. සුදු පාට මල්. එතකොට නිල් මල් පිපෙන ශාක. නිල් මල් පිපෙන ශාකයි සුදු මල් පිපෙන ශාකයි දෙකම ඇති. ආයෙ මම පොඩක් කියන මොකක්ද මේ උනේ කියලා. ගහක් තියෙනවා. හරිද? මම මේ ගහක් තෝරගන්න. ඒකේ සංසේචනය කරලා ඒ කියන්නේ ඒ පරාගණය සහ සංසේචනයට ලක් කරනවා. එකම ශාකයේ එකම පුෂ්පවල ඒ ශාකයෙන් පුෂ්ප අතර පරාගණය සිදු කරලා කරනවා. දැන් මෙහෙම වුණාන් පස්සේ ඒකෙන් හැදෙනවා කරාල ඇතුලේ ඇට තියෙනවා. ඇට පැල කරනවා. පැල කරාම හම්බ වෙනවා නිල් පාට මල් පිපෙන ශාකයක් තියෙන සුදු පාට මල් පිපෙන ශාකයක් තියෙන. එතකොට දැන් මට ඕන මේ දෙකේ ප්‍රශ්න තියෙන ළමයි
නිල් පාට වුණොත් සහ සුදු පාට වුණොත් නිල් වෙන්න පුළුවන් දෙගොල්ලක් ඉන්නවා සුදු වෙන්න පුළුවන් එක ගොල්ලක් ඉන්නවා. නිල් වෙන්න පුළුවන් කට්ටිය තමයි කැපිටල් A කැපිටල් A. අපිට ප්‍රවේන්දාශය එළියට පේන්නේ. ඒ වගේම කැපිටල් A සිම්පල් A නිල් පාට වෙනවා. සිම්පල් A අපිට නොබලත් කියන්න පුළුවන් මේක සුදු කියලා. එහෙනම් සුදු නම් අනිවාර්යෙන් නිල් පාට සුදු නම් අනිවාර්යෙන් සිම්පල් මතක තියෙන්නේ නිරීන සමයුක්මක අවස්ථාව විතරයි නිරීන ලක්ෂණේ පෙන්වන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔන්නෝම ප්‍රශ්නයක් ආවා. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ප්‍රවේණික මුහුමකට පාවිච්චි කරනවා නිල් පාට ශාකයි සුදු පාට ශාකයි කියලා. හරි. හැබැයි අපි දන්නේ නැහැ හරියට මේ නිල් පාට ශාකයේ තියෙන කැපිටල් A සිම්පල් A ප්‍රවේණිකාශයට කැපිටල් A ප්‍රවේණිකාශයට. එතකොට අපිට අර හරියට ලියන්න බෑ. ඔයාලට පස්සේ තේරෙයි කියලා. අපිට එතකොට අර නම් කරන්න මේවා ඒ මුකුත් පිටින් බලලා කියන්න බෑනේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාර ඒකාකාර පෙළ. කැපිටල් A නම් කැපිටල් A කට්ටියම. එතකොට සිම්පල් A නම් සිම්පල් A කට්ටියම. අන්න ඒ ආකාර ඒකාකාර පෙළකට තමයි අපි කියන්නේ නුමුහුම් පෙළක් කියලා. දැන් මොකද්ද මේකේ කරන්නේ? දැන් මේකේ අර විෂමයුක්ම කට්ටිය ඉන්න නිසා ඔයාලට පස්සේ තේරෙයි මේ නිරීන ලක්ෂණ තිබ්බ නිසා තමයි මේ සුදු පාට මල් හැදෙන්නේ. මේ ශාකේ එක තිබ්බ නිසා. ඒ නිසා මොකද කරන්නේ? මේ සුදු පාට මල් පිපෙන ශාක ටික ඉවත් කරලා දාන්න. හරිද? ඊට පස්සේ මේ නිල් පාට මල් පිපෙන ශාක ටික විතරක් ඒවකින් නැවත ඇට අරගෙන ඒ කියන්නේ ඒවම සංශ්ලේෂණය සහ ස්වපරාගන සහ සංශ්ලේෂණ ලක් කරලා මෙන්න මේකෙන් ගන්නවා ඔය නිල් මල් ශාක ටිකෙන් විතරක් ගන්නවා බීජ. ඒ බීජ අරගෙන ඊට පස්සේ ඒකෙන් හදනවා ආයේ මේ වගේ ක්ලස්ටර් එකක් හදනවා. මේ පැල මෙහෙම තියෙනවා. හරිද? තවානක් තියෙනවා. හරි. වගේ පැල කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේකෙත් තියෙනවා නැවතත් මේකෙත් තියෙනවා සුදු මල් හැදෙන ශාක තියෙනවා නිල් ඒවත් තියෙනවා. මෙතනිනුත් අර සුදු ටික ඉවත් කරනවා. නැවතත් මේකේ තිබ්බ නිල් ටික ආයි ඒ ටික නැවතත් ඔහොම පැලකෙනවා. ඔන්න ඒ විදිහට රිපීටඩ්ලි මෙන්න මේ විදිහට මේ ඉවත් කරන්න මේ සුදු පාට කියන ලක්ෂණේ තියෙන ඇලීල ටික මේ ගහනින් ඉවත් වෙලා යනවා. ගාන සංඛ්‍යාත එන්න අර නිල් පාට කියන නැත්නම් කැපිටල් A කියන කෙනාගෙන් පෝසත් වෙනවා. එක්තරා අවස්ථාවක් එනවා මොකද්ද? දැන් මෙන්න මේ නියති. හරිද? දැන් මෙන්න මේ නීතිය කියමුකෝ. දැන් මේකෙන් බීජ අරගන්න. ඕක බීජ පැල කරාම මොකද්ද මේ සියල්ලක්ම මේ සියල්ලක්ම නිල් පාට මල් විතරයි පිපෙන්නේ. හැම ගහකම එහෙම. එහෙනම් ඒ දැන් මෙන්න මේ ගහනේ අර සුදු පාට කියන ලක්ෂණ සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. හරි. අන්න මෙන්න මේ වගේ තත්ත්වයක් ආවම පස්සේ මෙයාට අපි කියනවා නොමුහුම් පෙරක්. එතකොට අනිත් එකේ නම් ප්‍රශ්නයක් නැහැ. එයාගේ නොමුහුම් කියලා එකක් නැහැ. නිලිය සමීපක සුදු පාට කෙනා කොහොමද නිලිය සමීපකයි? සුදු පාට කෙනා. එතකොට එයාගේ කොහොමද තියෙන්නේ? එතකොට අපි දැක්කද පරිම කියන්න පුළුවන්. එයාගේ තියෙන සිම්පල්. එහෙනම් මෙයාගේ තියෙන දැන් මොකක්ද? මෙයාගේ තියෙන කැපිටල් A. දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසි කරදරයක් නැහැ ප්‍රවේණික පරීක්ෂණ සඳහා කැපිටල් A කට්ටිය විතරයි ඉන්නේ. ඒතකොට නිල් පාට නම් අපි දන්නවා ඒ කැපිටල් A කියලා. දැන් අර කලින් කැබෑන් ළමයි. දැන් මෙතන
අපි දන්නේ නැහනේ කැපිටල් A කිව්වට මෙයාද කියලා. හැබැයි දැන් හොඳට දන්නවා අපිට මේ ඉන්නේ මෙයාම තමයි කියලා. අන්න ඒක හදාගන්න තමයි අපි නුමුහුම් පෙළ හදාගත්තේ. එතකොට මෙන්න මෙයා කාට තමයි නුමුහුම් පෙළ හැදුනේ. හරිද? ඊට පස්සේ දැන් අපි ළඟ තියෙනවා නුමුහුම් පෙළ දෙකක් කැපිටල් A සහ සිම්පල් A සිම්පල්. ඒක තමයි කතාව. හරිද? බලමු අපි නෝට් එකට යමු. ඔයා කාට හදලා කොහොමද නුමුහුම් පෙළ හදාගන්නේ? හරිද? එතකොට ඊළඟ එකට යමු. ඊළඟ එකට යන වෙලාව මදිනේ. අපි ඊළඟ දවස් එක ටික් කරමු නැත්නම් එපා වෙනවා. හරි. ඊළඟ දවසේ අපි බලමු ඔය මුහුම්කරණය කරේ කොහොමද? ඒ කාරණා ටික. හරි. ප්‍රසිෂන් එක දිග වැඩි වෙනවා. හරි. ඊට පස්සේ ප්‍රශ්න මොනවද තියෙන්නේ? සමජාත වර්ණ දෙකකින් යුගල් වෙන්නේ මේ උරණ විභාජනයේ තියෙන්නේ. නැත්නම් තියෙන සෛලවලත් එහෙම යුගල් විදියට තියෙනවා. ජනකයෙන් ඇති වෙන්නේ ලක්ෂණයක් මේ ජානයේ තියෙන මගේ මේ ලක්ෂණයේ ඇති ලක්ෂණ කරනවා ඒක තේරෙන්නේ නැහැ. පළවෙනි එකට උත්තරයක් මම කියන්නම් මේ සමජාත වර්ණ දේහ යුගල් විදියට තමයි තියෙන්නේ. ත්‍රිගුණ සෛලවල එහෙමයි තියෙන්නේ. ත්‍රිගුණ සෛලවල එහෙම තිබ්බට ජන්මානුජනනයේදී මේ සමජාත වර්ණ දේහ යුගල වෙන වෙනවා. පූර්ණ විභාජනය. පූර්ණ එකේ. හරි. ඊට පස්සේ තමයි ඒකේ වර්ණ දෙක කට්ටල එකක් බවට පත් වෙන්නේ. හරි. වර්ණ දෙක කට්ටල එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ අර S අවදීදී ඇතිවෙච්ච අර වර්ණ දේහාංශ වෙච්ච ඒවා තමයි පූර්ණ දෙකේදී වෙන වෙලා යන්නේ. එතකොට ඒක තමයි දූවිතු ජන්මානු දෙකක් හැදෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේවා සමජාත වර්ණ දෙක යුගල විදියට පිළිහිටනවා කියලා. හරිද? එතකොට සාමාන්‍ය තත්ත්වය අපිට ඕක පේන්නේ නැහැ. නමුත් අපි ඒක ගැන ලොකුවට සෛල විද්‍යාව දැනගන්න ඕනෙත් නැහැ. හරිද? එතකොට ඒක ඊළඟට සමහර මල්වල පාට මික්ස් වෙලා හැදෙනවා ඔය හෙන්ද්‍රික් කවල එහෙම හරි මෙහෙමයි ඔය ඔක්කොම ටික දරුවෝ මේම සින්නයක් තියෙන හරිද දැන් අපිට හෙන්ද්‍රික් කවල නැත්තම් මේ ඒක කතා කරන්න ගියාම වෙනම එකක් අපි කතා කරන්නේ හරිද එතකොට එතන තියෙනවා රතු සුදු රෝස කියලා තුනක් හරිද එතකොට අපි අර මෙන්ටලි ප්‍රවේණිය මූලික සංකල්පෙත් එක්ක ඕක පටල ගන්නෑ එතෙන්දී අපි අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා වෙනම එකක් කතා කරනවා. හරි. ඒකනේ මම කීයක්දී පටන් ගත්තේ. මේක අර මෙන්ඩලීය ප්‍රවේණයට අනුව යන ඒවා. මේක වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ ඕක විතරක් නෙමෙයි සමහර ගස් මල් වල හරි විකාර. මෙහෙම ඉරක් සුදු පාටයි, මෙහෙම එකක් තඹිලි පාටයි, මෙහෙම එකක් රතු පාටයි. එතකොට මේ වගේ අවස්ථාවක ඒ වර්ණය කියන සංකල්පයක් ඇති කරන්න ජාන විශාල සංඛ්‍යාවක් බලපාන. අපි ඒකට කියනවා බහුජාන ප්‍රවේණි කියලා. ඒ ඔක්කොම මෙන්ටලි නොවන ආවිරක්තා ඇත්තේ කතා කරනවා. හරි. රේසියල්ල. ඒකට මේක අර බේසික් කන්සෙප්ට් එකේදී අපි ගන්නෙ අර මූලික ලක්ෂණ ටික තමයි සලකන්නේ. ඒකට ඒකේදී අර බේසික් එක හදලා ඕනම දෙයක බේසික් එක තමයි මුලින් හදාගන්නේ. මේකෙත් එහෙම. අපි මූලික සංකල්ප ටික හදලා මෙන්ඩල් ගැන කතා කරලා ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද මෙන්ඩල්ගේ කතා කරපු කතාන්තර ටික අපි මූලිකව කතා කරලා ඊට පස්සේ මේකෙන් කොහොමද අනිකුත් ලක්ෂණ අපිට පේන දේවල් ඊන් අපගමනය වෙන්නේ කියන සංකල්පෙත් එක තමයි කතා කරන්නේ. හරි. ප්‍රශ්න පැහැදිලිද මම ආයෙ පොඩ්ඩක් කියලා බලන්න. ජානයකින් ජානයකින් ඇති වෙන්නේ ක්ෂණයක් ඒ ජානයේ තියෙන ලේලිය කරන්නේ ඒ ලක්ෂණයේ ගති ලක්ෂණ ඇති කරනවා.
ඒක මට මේ අහලා තියෙන එක නම් තේරෙන්නේ නැහැ. එතකොට ඥානයක් කියන සංකල්පෙන් ඇත්තටම තියෙන්නේ එයාගේ ඒ ඥානයට අදාළව තියෙනවා යම් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල. එතකොට මේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලෙන් පිටපතක් හදා ගන්නවා mRNA විදිහට. ඒ mRNA පිටපතෙන් ප්‍රෝටීනයක් හදනවා. ඒ ප්‍රෝටීනය නැත්නම් පොලිපෙප්ටයිඩ් යම් ව්‍යුහමය හෝ කෘත්‍රිම ලක්ෂණයක් තීරණය කරනවා. එතකොට මේ ව්‍යුහමය හෝ කෘත්‍රිම ලක්ෂණය බාහිරයට ප්‍රකාශ වෙනවා. අපි ඒකට කියනවා ඒ ඥානයේ රූපාන්තරශය කියලා. එතකොට ඔය කියන රූපාන්තරශය වෙනස් වෙනවා ඥානේ ඇලීලා අනුව. එතකොට ඇලීලා අනුව වෙනස් වෙන්නේ ඇයි? ඒ ඇලීල වල තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල වෙනස් සංකල්ප. එතකොට ඒ ඇලීලේ මතින් ඇති කරන්නේ විවිධාකාර එකට වෙනස් ප්‍රෝටීන්. හරි. එතකොට ඒ අදාළ ප්‍රෝටීන් නැත්නම් පොලිපෙප්ටයිඩ් හැදුවා මේවා තියෙන ලක්ෂණ එකිනෙකට වෙනස් රූපාන්තරශය වෙනස්. හරි. එහෙනම් කට්ටියට මෝර්නින් කියන්නත් වෙලා. අපි මේ ඊළඟ දවසේ ඊළඟ කාරණේ අද ඉඳලා වීඩියෝස් දානවා කලින් ඒවා. එතකොට අද දානවා ප්‍රවේණියේ ඊට කලින් දවසේ කරපු වීඩියෝ එකයි. හෙට අපිට තියෙන ඊට බදාදානේ. හෙට එක නෙමෙයි අපි ඊළඟ දවසේ බ්‍රාස්පෙන්ද අපි කරන්නේ මොනවද අපි කරන්නේ මයික්‍රෝබයොලොජි නේ. මයික්‍රෝබයොලොජි එකේ එකයි. මයික්‍රෝබයොලොජි එකයි අද දානවා. ඒතර ඒ දෙක බලලා ඉවර ගන්න වීඩියෝ ස්ක්‍රීන් එක ඔක්කොම දානවා. දවස් 3ක් ඇතුළත අනිවාර්යෙන් බලලා ඉවර කරන්න. ඒ පිළිවෙලට අනිවාර්යෙන් ඔක්කොම ටික දාන්න. හරි. ප්‍රභා සංශ්ලේෂණයේ දෙක වීඩියෝ එකත් මේ ටික පොඩ්ඩක් එහෙම වුණාම දාන්න. වීඩියෝ පොඩි ලෝඩ් එකක් තියෙනවනේ. ඒ ලෝඩ් එක වුණාම ඉතින් ඉඳලා ප්‍රභා සංශ්ලේෂණයේ සාපේක්ෂ ජීවන චක්‍රය ටික දාන්න. නම් මේ උත්තරයි.